ආයිබුවන් දරුවනේ 9 ශ්‍රේණි දරුවෝ මාත් එක්ක තොරතුරු හා sannivedana තාක්ෂණ විෂය. අපි 9 ශ්‍රේණියේ තොරතුරු හා sannivedana තාක්ෂණ විෂය සම්පූර්ණ තියරි පාඩම් ටික. ඒ කියන්නේ සිද්ධාන්ත කොටස් ටික ආවරණය කරලා ඉවරයි. ඔබට ලැබිලා තියෙනවා පෙළ පොතත් එක්කම වැඩ පොතකුත්. වැඩ පොතේ තියෙන ප්‍රශ්න ටික අපි කතා කරන්න යන්නේ. එහෙනම් මාත් එක්ක එකතු වෙලා මේ ප්‍රශ්න වලට උත්තර හොයමු. අපි මේ පළවෙනි පාඩම පුරාවට එක් රැස් කරගත්ත දැනුම මොකක්ද කියලා දැන් රිවිෂන් එකක් පුනරීක්ෂණයක් විදිහට පරීක්ෂා කරලා බලන්න යන්නේ. මම හිතනවා ඔයාලා හැමෝම සූදානම් කියලා. වැඩේ පටන් ගමු පුතේ. පළවෙනි ප්‍රශ්නේ තියෙනවා. ක්‍රියාකාරකම 1 දී ඇති පද අතරින් සුදුසුම පද භාවිත කර හිස්තැන් පුරවන්න. පද ලැයිස්තුවක් දීලා තියෙනවා පුතේ. පද 6ක මේ පද 6 මේ හිස්තැන් 6ට අපිට එකතු කරන්නයි තියෙන්නේ. බලමු කතා කරලා. ඉස්සෙල්ලම පද ලැයිස්තුව අඳුරගෙන ඉමු පුතේ. සේවාදායක පරිගණකය. අපි දන්නවා සර්වර් කම්පියුටර් එක ගැන මේ කියන්නේ. එහෙනම් සර්වර් කම්පියුටර් එක ගමන් ඔළුවට ඔබේ අදහස එන්න ඕනේ. දැන් මම මේ පැහැදිලි කරලා දෙන දේ පැහැදිලිවම ඔළුවේ තියාගන්න දුවේ පුතේ. ප්‍රශ්න කතා කරද්දී මේ තියෙන කරුණු ඔබේ සිහියට එන්න ඕන. ඒ එන විදිහට තමයි මම මේ කියන්නේ. බලන්න. සේවාදායක පරිගණකය. සර්වර් කම්පියුටර්. එහෙනම් සර්වර් කම්පියුටර් කිව්ව ගමන් ඔබේ ඔළුවට එන්න ඕන පරිගණක ජාලයක් තියෙනවා. පරිගණක ජාලයේ සමස්ත ජාලය මෙහෙයවන සමස්ත ජාලය කළමනාකරණය කරන සමස්ත ජාලයට සම්පත් ලබා දෙන ප්‍රධාන පරිගණකයක් තියෙනවා. එහෙනම් ඒක තමයි මේ කියලා. එහෙම අදහසක් එන්න ඕන. 2 මේස පරිගණකය. ඩෙස්ක්ටොප් පරිගණකයක් ඔළුවට එන්න ඕන. එහෙ මෙහෙ ගෙනියන්න බැරි මේසේ උඩ එක තැන තියලා පාවිච්චි කරන්න පුළුවන් කීබෝඩ් මවුස් එක පාවිච්චි කරන පරිගණකයක් ඔබේ ඔළුවට එන්න ඕන කම්පියුටර් එකක් ගැන අදහසක්. 3 සියල්ලම එකක පරිගණකය. ඔබට රූප මැවෙන්න ඕන. ඒ කියන්නේ මොනිටර් එකක් තියෙනවා. මේ මොනිටර් එකට තමයි මොනිටර් එක තුල තමයි සිස්ටම් යුනිට් එකක් තියෙන්නේ. මේක තමයි පෙරිෆෙරල් ඩිවයිසස් නැත්තම් පර්යන්ත උපාංග ටික සම්බන්ධ වෙන්නේ. නිකන් මොනිටරේට සම්බන්ධ කරලා වගේ පේන්නේ. ඇත්තට මොනිටරේට සම්බන්ධ කරලා නෙවෙයි දුවේ පුතේ. ඒ මොනිටර් එක ඇතුලේ තමයි සිස්ටම් යුනිට් එකයි මදර්බෝඩ් ඔක්කොම ඔන් බෝඩ් එන්නේ සියල්ලම. හරි නේද? උපාංග කිහිපයක් සම්බන්ධ කරලා තියෙනවා. උකුළු පරිගණකය මේක හරි ලේසිනේ. ලැප්ටොප් එක එහෙම ගෙනියන්න පුළුවන් බැටරියක් ආරෝපණය කළා Java සපයීම කරනවා. මූවමන්ට් එක ලේසි. ඒ වගේ පරිගණකයක්. සුහුරු ජංගම දුරකථනය කිසිසේත් අමතක වෙන්නේ නැහැ අපේ දරුවන්ට නේද? ඒතර සුහුරු ජංගම දුරකථනයේ භාවිතය හරි පහසුයි පුංචි විශාල ස්ක්‍රීන් එකක් නැහැ. නමුත් පාවිච්චි හරිම පහසු උපාංගයක්. ටැබ්ලට් පරිගණක නැත්නම් ටැබ් එක ගැන කතා කරොත් ඉරඩා ස්ක්‍රීන් එක ලොකු ටච් ස්ක්‍රීන් තියෙනවා. ලැප්ටොප් එකට වඩා පොඩි. ලැප්ටොප් වගේ කීබෝඩ් නැහැ. මෙන්න මේ වගේ චිත්‍ර ඔබේ ඔළුවේ ඇඳෙන්න ඕන. මේක කියවන සැනෙන් ඇඳෙන්න ඕන. කියවන සැනෙන් ඇඳෙනවා කියන්නේ අපි අර කලින් කතා කරපු තියරි පාඩම් ටික අපේ දරුවන්ගේ ඔළුවේ හරියට තියෙනවා කියන එක. ඒ ටික හරියට ඔළුවේ නැත්නම් මම මේ කියන විදිහට දුවේ පුතේ ඔයාලගේ ඔළුවේ මේ ටික රැඳිලා නැහැ. එහෙනම් ආයෙත් ඒ ටික රිෆර් කරන්න ඕන කියන එකයි මම මේ කියන්නේ. රිෆර් කරලා මේ ප්‍රශ්න ටික කරමු. හරිනේ? මම හිතනවා දැන් ඔබ සූදානම් කියලා. නිවසේදී හෝ කාර්යාලයේදී හෝ නිශ්චිත ස්ථානයක සිට භාවිත කිරීමට යොදා ගැනීම. වැදගත් වචනේ මම පෙන්නන්නම් නිශ්චිත ස්ථානයක සිට. නිශ්චිත ස්ථානයක සිට කිව්වොත් ටැබ්ලට් පරිගණකයේ නිශ්චිත ස්ථානයක නෙමෙයි. සුහුරු ජංගම උපකරණයේ නිශ්චිත ස්ථානයක නෙවෙයි. උකුළු පරිගණකයේ නිශ්චිත ස්ථානයක තියා වැඩ කරන්නේ නැහැ. මේ තුන තමයි එන්නේ. මේ තුනෙන් සේවාදායක පරිගණකයට වෙනම හැඳින්වීමක් තියෙනවා. නිශ්චිත ස්ථානයක තියෙනවා වගේම තවත් යමක් ඒකට කියන්න ඕන. තවත් ඒකේ විශිෂ්ට ලක්ෂණයක්. සියල්ලම එකක පරිගණකයටත් නිශ්චිත ස්ථානයක තියෙනවා වගේම තවත් හැඳින්වීමක් ඕන. එහෙනම් ඒ දෙකම නෙවෙයි. එහෙනම් උත්තරේ එන්නේ මොකද්ද පුතේ? අංක 2. මම මෙතන පුතේ අංක විතරක් දානවා. අංක 2 මේස පරිගණකය. පැහැදිලි නේද? එහෙනම් අපි මේ උත්තරේ තෝරගත්තා. B කොටස. පරිගණක ජාලයකට අවශ්‍ය සේවා ලබා දීමට හිස්තැනක් භාවිත කෙරේ. මෙතන කීවර්ඩ් එක හොයාගන්න. මොකද්ද පුතේ?
ජාලයකට අවශ්‍ය සේවා. එහෙනම් ජාලයක සේවාව ලබා දෙන්නා කවුද පුතේ? ඔබ දන්නවා. සේවාදායක පරිගණකය. ඔබ මේ විදිහට පුරුදු වෙන විභාගවලදී ඔබ සාමාන්‍ය පෙළ උසස් පෙළ පවා ප්‍රශ්න වලට උත්තර හොයාගන්න විදිහ ප්‍රශ්න තුල තියෙනවා. අන්න ඒක අඳුරගන්න එකයි දක්ෂතාවය, ටැලන්ට් එක වෙන්නේ. එහෙනම් පරිගණක ජාලයකට අවශ්‍ය සේවය ලබා දීමට භාවිතා කෙරෙන්නේ සේවාදායක පරිගණකය. බලන්න නිශ්චිත ස්ථානයක තිබුණත් නැතත් තියෙන්න ඕන. මේ විශේෂ කාරණයක් එයා ගැන කියවෙන්න ඕන. මේ විශේෂ කාරණය. උත්තරේ හරි. තුන්වෙනි ප්‍රශ්නය වෙන C කොටස ජංගමව භාවිත කළ හැකි සාපේක්ෂව විශාල පරිගණක තිරයක් සහිත පරිගණකය මොකක්ද කියලා මෙතන ලියන්න වෙන්නේ. මෙතන තියෙනවා පුතේ පොදු ලක්ෂණයකුයි විශේෂ ලක්ෂණයකුයි පරිගණක ගැන. පොදු ලක්ෂණය තමයි ජංගමව භාවිත කළ හැකි. ඒ කියන්නේ ටැබ්ලට් පරිගණකය, සුහුරු ජංගම දුරකථනය, උකුළු පරිගණකය. මේ තුනම ජංගමව භාවිත කළ හැකි. හැබැයි සාපේක්ෂව විශාල පරිගණක තිරයක් සහිත පරිගණකය මෙන්න පුතේ විශේෂ කාරණය. විශාල පරිගණක තිරයක්. එහෙනම් මේ තුන් දෙනාගෙන්නේ ඔය අහන්නේ පුතේ. මේ තුන් දෙනාගෙන් කවුද සාපේක්ෂව විශාල පරිගණක තිරයක් තියෙන්නේ? සුහුරු ජංගම දුරකථනයේ නෙමෙයි. ටැබ්ලට් පරිගණකයේ නෙමෙයි. එහෙනම් කවුද? උකුළු පරිගණක. එහෙනම් මේකේ පිළිතුර වෙන්නේ පුතේ අංක 4 උකුළු පරිගණකය කියලා ඔබ හිස්තනේ ලියන්න ඕන වචනෙන්. මම මෙතන පහසුවට අංකය පාවිච්චි කරනවා. සිසුන්ට ලේඛන කියවීමට, තැන්පත් කිරීමට සහ විද්‍යුත් ශබ්දකෝෂ පරිහරණය පහසුවෙන් කිරීමට අන්තර්ජාලය හරහා sannivedana කටයුතු වලට ජංගමව භාවිත කළ හැකි පරිගණක වන්නේ. පරිගණක කියලා අහනවා ප්ලූරල්, ඒ වගේම උත්තර දෙකක් බහුවචනෙන් අහන්නේ. වැදගත් කාරණයක් කියනවා ජංගමව පාවිච්චි කරන එකක්. ජංගම නම් මේ තුන් දෙනා. හරිනේ පුතේ. ඒකෙන් එක්කෙනෙක් දැන් අයින් වෙලා. ඒකත් පැහැදිලිනේ. එහෙනම් මේ දෙන්නගෙන් කෙනෙක් තමයි අහන්නේ. සිසුන්ට ලේඛන කියවන්න පුළුවන් වෙන්න ඕන. ගබඩා කරන්න පුළුවන් වෙන්න ඕන. ශබ්දකෝෂ, විද්‍යුත් ශබ්දකෝෂයක් ඩික්ෂනරියක් යූස් කරන්න පුළුවන් වෙන්න ඕන. අන්තර්ජාලය හරහා sannivedanaya ඔය අපි විශේෂ ඇප්ලිකේෂන්ස් පාවිච්චි කරලා මැසේන්ජර් හරි WhatsApp හරහා හරි sannivedanaya කරන්න පුළුවන් වෙන්නත් ඕන. ඒකට අදාළ වන උපාංගය මොකක්ද? උපාංගය නෙවෙයි උපාංග අහන්නේ දෙකක්. එහෙනම් පුතේ මෙන්න දෙන්න. සුහුරු ජංගම දුරකථනයයි ටැබ්ලට් පරිගණකය. එහෙනම් අපි ගන්නවා 5 සහ 6 කියන පිළිතුරු දෙක මෙතෙන්ට අදාළ වෙනවා. පැහැදිලි නේද? 5 සහ 6. එහෙනම් අපි පිළිතුරු 6න් 5ක්ම හොයාගෙන. එහා මෙහා ගෙන යාමට අසීරු අඩු ඉඩකඩක් භාවිත කළ හැකි පර්යන්ත උපාංග රසක් සංදර්ශකයට සවි කර තියෙන්නේ මොකක්ද? කරුණු 3ක් කියනවා පුතේ මේක හොයාගන්න. මේ පිළිතුර හොයාගන්න. ඉතුරු වෙලා තියෙන පිළිතුරෙන් අපිට පිළිතුර හොයාගන්න පුළුවන්. නමුත් අපි දැනුම ලබා ගන්න ඕන නිසා බලමු සාකච්ඡා කරලා. එහා මෙහා ගෙන යාමට අසීරුයි. ඔව් සියල්ලම ඒකක පරිගණක කියන්නේ එක් ස්ථානයක තියෙන ඩෙස්ක්ටොප් පරිගණකයක් වගේ. එහෙම නෙවෙයි, ඒ වගේ එක දැන තියෙන්නේ. අඩු ඉඩකඩක භාවිත කරන්න පුළුවන්. එතකොට ඩෙස්ක්ටොප් එකක් වගේ නේ. මොකද ඩෙස්ක්ටොප් පරිගණකයේ මොනිටර් එක වෙනම තියෙනවා, සිස්ටම් යුනිට් එක වෙනම තියෙනවා, කීබෝඩ් මවුස් එක ලොකු ඉඩක් ගන්නවා. සියල්ලම එකක පරිගණක හදලා තියෙන්නේ පුතේ අර සිස්ටම් යුනිට් එකට වෙනම එක, සිස්ටම් යුනිට් එකක් වෙනම එක අයින් කරලා, ඒ අදහස් ඉවත් කරලා ඒක ඇතුළේ තියෙන උපාංග සියල්ලම මොනිටරයට පිටුපසින් පරිපත වලට සංයුක්ත කරලා සවි කරලා තියෙන්නේ. අර විශාල කොටස් ටික මිනිමයිස් අවම කරලා පරිගණකයට සවි කරලා තියෙන්නේ. තිබිය යුතු වැඩි අවශ්‍යතා ටිකක් අයින් කරලා තියෙන්නේ. අවම අවශ්‍යතා වලින් හදලා තියෙන්නේ. හරි නේද? එතකොට අඩු ඉඩකඩක භාවිත කරන්න පුළුවන්.
පර්යන්ත උපාංග රැසක්ම අවශ්‍යත් නෑ අපි කියමු රසක් වුණත් පුළුවන් කිහිපයක් පාවිච්චි කරනවා කීබෝඩ් මවුස් බොහෝ වෙලාවට පුතේ සියල්ල මේකක පරිගණකවලදී විශේෂයෙන් මේ Apple සමාගම නිෂ්පාදන ගත්තොත් කීබෝඩ් මවුස් එන්නේ වයර්ලස් ක්‍රමයට රැහන් රහිත ක්‍රමයට එහෙනම් එහා මෙහා ගෙන යාමට අසීරු වන එක ස්ථානයක ඉඳලා පාවිච්චි කරන අපි කියන්නේ මොනිටරෙත් එක්කමයි තියෙන්නේ අඩු ඉඩක භාවිත කළ හැකි පර්යන්ත උපාංග කිසියම් ප්‍රමාණයක් සම්බන්ධ කරලා තියෙන පරිගණකය වෙන්නේ තුන්වෙනි එක සියල්ලම එකක පරිගණකය. එහෙනම් ඔබට මේ පළවෙනි ප්‍රශ්නේ අනු කොටස් පහට ඔබ නිවැරදිව ඔබ අපි එකතු වෙලා උත්තර හොයාගත්තා. ඒ උත්තර හොයාගත්තත් එක්ක මම දන්නවා අපේ දරුවන්ගේ දැනුම අලුත් වෙන්නේ නැති. ඔබට දැන් පුළුවන් වුණා ප්‍රශ්නයකට උත්තර හොයන මෙකැනිසම් එක යාන්ත්‍රණෙත් තවදුරටත් මේ ඉගෙන ගන්න. එහෙනම් මේ යාන්ත්‍රණය දිගටම පුරුදු වෙන්න පුතේ. තර්ක කිරීම තුලින් ප්‍රශ්නයේ තියෙන කරුණු එක්ක තර්ක කිරීම තුලින් ඔබට පුළුවන් ඒ ප්‍රශ්නේ ඇතුළෙම හැංගිලා තියෙන උත්තරයට අදාළ ඉඟි ටික හොයාගන්න. පැහැදිලි නේද පුතේ? එහෙනම් මේ විදිහට අපි බලමු. එහෙනම් අපි පළවෙනි ප්‍රශ්නට දාලා උත්තර ටික හොයාගෙන ඉවරයි. අපි යමු පුතේ දෙවෙනි ප්‍රශ්නෙට. අපි කතා කරන ක්‍රියාකාරකම 1 ඔබේ වැඩපොතේ තිබෙන ප්‍රශ්න මම කලින් කිව්වා වගේ සාකච්ඡා කරමින් යන අපි මේ ටික සම්පූර්ණයෙන් අවසන් කරමු. පුතේ දෙවෙනි ප්‍රශ්නය. පහත රූපයේ ඇතුළත් පරිගණක පර්යන්ත උපාංග නම් කරන්න. බොහොම පහසු ප්‍රශ්නයක් මේ තියෙන්නේ. ඒ සඳහා දී ඇති පද ලැයිස්තුවට යොදා ඇති අංකය භාවිත කරන්න. එතකොට ඔබට ලියන්න අවශ්‍ය නැහැ පුතේ. අංකය භාවිත කරන්න ඕන. මේ ප්‍රශ්න ඇතුළෙම තවත් දෙයක් මම ඔබගේ දැනුමට එකතු කරන්න සහ මතක් කරන්න උත්සාහ කරනවා. අපි බලමු මේ වචනවල ඉංග්‍රීසි භාවිතයන් මොනවද කියලා. ඉස්සෙල්ලම සංදර්ශකය. අපි දන්නවා මොකද්ද පුතේ? මොනිටර් එක. අපි කියනවා ඩිස්ප්ලේ. 2 මුද්‍රණ යන්ත්‍රය. අපි කියනවා ප්‍රින්ටර් එක කියලා නේද? ප්‍රින්ටර් වර්ග කිහිපයක් තියෙනවා. යතුරු පෝරුව. කීබෝඩ්. හිස් බණුව. හෙඩ්ෆෝන් එක. හිස් බණුව. සුපරීක්ෂකය. ඔබ දන්නවා අඳුර ගන්න පුළුවන් ස්කෑනින් පහසුකම. යම් ලේඛනයක තිබෙන දේවල් පරිගණකයේ තුලට ලබා ගන්න ඕන නම් ආදානය කර ගන්න ඕන නම් අපි පාවිච්චි කරන්න ඕන සුපරීක්ෂකයක්. ඒක වර්ණ හෝ කළු සුදු කියන ඕනම ආකාරයෙන් ලබා ගන්න පුළුවන්. 6 ස්පීකරය. ස්පීකර් කියන්නේ output device එකක් කියලා අපි දන්නවා. මේ මතක් වෙන්න ඕන පුතේ. මම මේ මතක් කරන්න try කරන්නේ ඒක. එහෙනම් ස්පීකර් තියෙනවා. අපිට soft copy එකක් output කරගන්න පුළුවන් මෙයාගේ. මූසිකය. mouse එක. හරි ලේසි. වෙබ් කැමරාව. වෙබ්කැම් එක. මූසික input device එකක්. වෙබ්කැම් එකත් input device එකක්. වීඩියෝ ආකාරයෙන් දර්ශන පරිගණකයක් තුළට ආදානය කරන්න පාවිච්චි කරනවා. හොඳයි. මේ අපි කතා කරපු කරුණු 8 උපාංග 8 අපි විතර නම් කරමු. හරි ලේසි. සංදර්ශකය. මෙතන තියෙනවා සංදර්ශකය. හරි. මොනිටර් එක. මුද්‍රණ යන්ත්‍රය. මේ තියෙන්නේ මුද්‍රණ යන්ත්‍රය. අංක 3 යතුරු පුවරුව. ඔබ මා සමග මේක එක ක්‍රියාකාරකම යෙදෙනවා කියලා මම දන්නවා. මම හිතනවා ඔබ මා සමග එනවා කියලා. මාත් එක්කම පුතේ මේ ක්‍රියාකාරකම කරගෙන යමු. ඒතර පහසුයි වැඩ ගොඩ ගහ ගන්න එපා. 4 හිස් බණුව හෙඩ්ෆෝන් එක හොයාගත්තද පුතේ? මේන තියෙනවා කෙලවරේ අංක 4 හිස් බණුව. සුපරීක්ෂකය මං කව ස්කෑනර් එක ස්කෑනින් පාර්ට් එක කරන්නේ මෙයා. එහෙනම් මේ කෙලවරේ තියෙනවා අංක 5. අංක 6 ස්පීකරය. එහෙනම් ස්පීකර් මෙන්න මෙතන තියෙනවා. අංක 7 මූසිකය මවුස් එක ඔබ හොයාගත්තා. අවසාන එක. අංක 8 වෙබ් කැමරාව මෙන්න මේ සිස්ටම් යුනිට් එකට උඩින් තියෙනවා අංක 8. එහෙනම් මේ කරුණු 8ම ඔබ හොයාගත්තා. මෙතන තියෙන
කරුණු ටික මේ තියෙන පද ටික ඔබට හොයාගන්න හරි පහසුයි. පරිගණකයක ඔබ දකින්න ලැබෙන මූලිකම ආදාන ප්‍රතිදාන උපාංග ඒ වගේම පර්යන්ත උපාංග කියලා අපි මේවට කියනවා. මේ සියල්ලම ඔබ හොඳින් මතක තබා ගන්න. අපි මේ කොටස් ඔක්කොම නම් කරා. මම මේ අමතර යමක් කතා කරන්න ඉන්නේ පුතේ. මේ කොටසට මොකක්ද කියන්නේ? මේ හැඳින්වීමක් කරගමු බලන්න. මේකට අපි කියනවා පුතේ මොකක්ද? පද්ධති ඒකකය කියලා. මෙයාට කියනවා පද්ධති ඒකකය. ඉංග්‍රීසියෙන් කියනවා පුතේ අපි මේකට සිස්ටම් යුනිට් කියලා. මම මේක ගැන කතා කරන්න හේතු කිහිපයක් තියෙනවා. ඒකයි මම මේ ගැන කතා කරේ ප්‍රශ්නේ තුලම. සාමාන්‍ය ව්‍යවහාරයේ මේකට CPU කියලත් සමහර අය හඳුන්වනවා. තාක්ෂණික ආකාරයෙන් ගත්තොත් මේ හැඳින්වීම වැරදි. හැබැයි ඔබට දේශීය විදේශීය සමහර වෙබ් අඩවි පරිශීලනය කරද්දිත් මේ වැරද්ද ඒ විදිහටම තියෙනවා. මේක CPU එක වෙන්නේ නැහනේ. මේක සිස්ටම් යුනිට් එක. CPU කියන එක නැත්තම් මයික්‍රෝ ප්‍රොසෙසරය. සෙන්ට්‍රල් ප්‍රොසෙසින් යුනිට් එක. මධ්‍ය සැකසුම් ඒකකයේ තියෙන මේ තුල තියෙන පරිගණකයේ ප්‍රධානම පරිපතය වන මව්පූර්ව මත සවි කරලා තියෙන්නේ. එය තමයි සකසනය. එහෙනම් මේක සිස්ටම් යුනිට් එක. මුළු සිස්ටම් එකම අන්තර්ගත කරපු කේසින් එකක් මෙතන තියෙන්නේ. මේ කේසින් එක ඇතුළේ තමයි අදාළ උපාංග සවි කරලා තියෙන්නේ. එතකොට මේක CPU වෙන්නේ නැහැ. හරි නේද? right. එහෙනම් අපි පද්ධති ඒකකත් අඳුරගත්තා. මේ පද්ධති ඒකකයේ පැත්තකින් තමයි මදර්බෝඩ් එක සවි වෙලා තියෙන්නේ මව්පූර්ව. මේ සෑම උපාංගයක්ම එම මව්පූර්ව මගින් සපයා ඇති කෙවිනි වලින් සම්බන්ධ වෙන්න ඕන කියලා මම මතක් කරනවා මේ වෙලාවේ. පැහැදිලි නේද? හොඳයි. එහෙනම් පුතේ අපි ඉස්සරහට යමු. අපි ඊළඟ ප්‍රශ්නේ සාකච්ඡා කරමු. අපේ තුන්වෙනි ප්‍රශ්නය ඔබේ වැඩපොතේ තිබෙන. හොඳයි. ආදරණීය දරුවනේ අපි ඇවිල්ලා ඉන්නවා තුන්වෙනි ප්‍රශ්නෙට. හැබැයි ඔබ මේ අංකය දැක්කම පොඩි කලබලයක් වෙයි. 1/6 ක්‍රියාකාරකම. දුවේ පුතේ ඔබේ පාසල් වැඩපොතේ 1/4 සහ 1/5 කියන්නේ ඔබට නිවසේදී කරන්න තියෙන ක්‍රියාකාරකමක් තියෙනවා. ඒ නිසා ඔබ ඒක එහි තියෙන උපදෙස් අනුව තනිව කරන්න උත්සාහ ගන්න. ඒ නිසා මේ මෙතෙන්දී මම තෝරාගත්ත ප්‍රශ්න ටික සාකච්ඡා කරගෙන යනවා. එහෙනම් 1/6 ප්‍රශ්න අපි සාකච්ඡා කරමු. පහත වගුවේ දැක්වෙන පිරිවිතර සලකා බලා අසා ඇති ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න. දුවේ පුතේ මෙතන තියෙනවා ස්පෙસિෆිකේෂන්ස් කිහිපයක්. පරිගණකයක් මිලදී ගන්න ගියාම අපි සලකා බලන පිරිවිතර. අපි හොයා බලන පිරිවිතර මොනවද කියලා අපි මේ පාඩම තුල ඉගෙන ගත්තා. අන්නේ පිරිවිතර ආශ්‍රයෙන් තමයි මේ ප්‍රශ්නේ හදලා තියෙන්නේ. එතකොට මේ 1/6 වෙනි ක්‍රියාකාරකමේ ප්‍රශ්න තුල අනු ප්‍රශ්න 8ක් තියෙනවා. මේකට අපි උත්තර හොයන්න බලමු. ඊට කලින් අපි මේ වගුව කතා බහ කරලා තේරුම් ගන්න බලමු. සකසනය. ප්‍රොසෙසර් එක, මයික්‍රෝ ප්‍රොසෙසර් එක. Intel Core i7 3.70 GHz. Intel කියන්නේ මේකේ තියෙන පුතේ වර්ගය. මේ බ්‍රෑන්ඩ් නේම් එක ඇත්තට. බ්‍රෑන්ඩ් එක. නිෂ්පාදකයා. එහෙම ගමු. මේ තියෙන්නේ Core එක වර්ගය. සිංගල් Core එකක් තියෙන්නේ. i7 මේක තියෙන සීරීස් එක 3.70 GHz. මෙහි වේගය අපි ඔය ටික හඳුනාගත්තා. ඊට පස්සේ මතක ධාරිතාවය කියන්නේ ප්‍රධාන මතකයේ මතක ධාරිතාවය. ඒ කියන්නේ RAM එකේ මතක ධාරිතාවය 4GB තියෙනවා. GB 4යි. ඊට පස්සේ තියෙනවා දෘඩ තැටියේ ධාරිතාවය. දෘඩ තැටිය බෙදන hard disk drive එකේ ධාරිතාවය ටෙරාබයිට් 2ක් තියෙනවා. පැහැදිලි. පරිගණක තිරය 18.5යි පේනව මොනවද? අංගල්. මතකයි නේද? මුළු දෙක අතර දුර. පරිගණකයේ මෙහෙයුම් පද්ධතිය Windows 10 කියන මෙහෙයුම් පද්ධතිය පද්ධති මෘදුකාංගය
තමයි මේකේ තියෙන්නේ. වගකීම් කාලයක් දීලා තිනවා අවුරුදු 3ක වගකීම් කාලයක් මේකට දෙනවා වොරන්ටි පීරියඩ් එකක්. මිල 75000යි. රුපියල් 75000කට මිල කරපු පරිගණකයක්. එතකොට මෙම පරිගණකය සම්බන්ධයෙන් දීලා තියෙන ස්පෙસિෆිකේෂන්ස් පිරිවිතර ටික දීලා තියෙනවා දරුවනේ. මේ පිරිවිතර ඇසුරෙන් අපි මේ ප්‍රශ්න 8ට පිළිතුරු සපයන්නයි දැන් ඕන. පළවෙනි ප්‍රශ්නය. පරිගණකයක තිබිය යුතු තාක්ෂණික පිරිවිතර 3ක් සඳහන් කරන්න. දැන් බලමු මේ පරිගණකයේ තියෙන්න ඕන තාක්ෂණික පිරිවිතර මොනවද කියලා. මෙන්න මේවා පුතේ. සකසනය, මතක ධාරිතාවය, දෘඩ තැටියේ ධාරිතාවය, පරිගණක තිරය, මෙහෙයුම් පද්ධතියත් අයිති වෙනවා. මම ඒකත් ගන්නවා. මෙන්න මේ පහ තමයි පුතේ ප්‍රශ්න අංක 1ට අදාළව එන මම මෙහෙම ලියන පුතේ ප්‍රශ්න අංක 1ට අදාළව එන පිළිතුර මින් 3ක් ඔබ ලියන්න. මොනවද පුතේ පළවෙනි ප්‍රශ්නෙට උත්තර වෙන්නේ? සකසනය, මතක ධාරිතාව, දෘඩ තැටියේ ධාරිතාව, පරිගණක තිරය ප්‍රධාන වශයෙන්, මෙහෙයුම් පද්ධතියත් අදාළයි මෘදුකාංගයක් වශයෙන්. එහෙනම් පරිගණකයක තිබිය යුතු නැත්තම් සලකා බැලිය යුතු තාක්ෂණික පිරිවිතර 3ක් මේ පහෙන් ඔබ 3ක් ලියලා තියෙනවා නම් හරිය. දෙවෙනි ප්‍රශ්නේ. පරිගණකයක් මිලදී ගැනීමේදී සලකා බැලිය යුතු තාක්ෂණික නොවන පිරිවිතර දෙකක් සඳහන් කරන්න. කලින් ඇහුවේ පුතේ තාක්ෂණික පිරිවිතර 3ක්. දැන් ඉල්ලන්නේ තාක්ෂණික නොවන පිරිවිතර. අපට ඉතුරු වෙලා තියෙන්නේ තාක්ෂණික නොවන පිරිවිතර තමයි. මොනවද? වගකීම් කාලය සහ මිල. එහෙනම් ප්‍රශ්න අංක 2ට අදාළ පිළිතුරු වෙන්නේ පුතේ මෙන්න තාක්ෂණික නොවන පිරිවිතර, වගකීම් කාලය සහ මිල. මේ දෙක තාක්ෂණික නොවන නමුත් පිරිවිතර පරිගණකයක් මිලදී ගන්න යද්දී අපි සලකා බලන්න ඕන. ප්‍රශ්න 2ක් සම්පූර්ණ. තුන්වෙනි ප්‍රශ්නය. සකසනයේ වේගය සඳහන් කරන්න. සකසනය මෙන්න තියෙනවා. මේ අතරින් වේගය. වේගය මනින්න මිනුම මොකද්ද ආදරණීය දුවේ පුතේ? හර්ට්ස්. මොන හර්ට්ස්ද? ගිගා හර්ට්ස්. එහෙනම් ගිගා හර්ට්ස් වලින් තියෙන්නේ මොකද්ද? මේ තියෙනවා. නේද? පොඩ්ඩක් අපේ උත්තර කොටස මැකුණා. ගිගා හර්ට්ස්. කොච්චරද? සකසනයේ වේගය සඳහන් කරන්න. මම කෙටි පිළිතුරක් මෙහින් සටහන් කරන්නම්. 3.7 ගිගාහර්ට්ස්. තුන්වෙනි ප්‍රශ්නේ උත්තරය අපි හොයාගත්තා. සකසනයේ වර්ගය සඳහන් කරන්න. වර්ගය මතකයිනේ. කෝ එකක්ද, ඩුවල් කෝ එකක්ද, ඒ කියන්නේ සිංගල් කෝ එකක්ද, ඩුවල් කෝ එකක්ද, කොඩ් කෝ එකක්ද? මෙන්න වර්ග තුන. මේ තුනෙන් මේ පරිගණකයට අයිති වෙන්නේ මොකද්ද පුතේ? කෝ කියලා තියෙන්නේ. ඒ කියන්නේ මේක සිංගල් කෝ එකක්. මගේ සම්පූර්ණ නම ලියනවා. සිංගල් කෝ. සිංහලෙන් කියන පුතේ අපි මේකට තනිහර සකසනයක්. ඔබ සටහන් කරගන්න දුවේ පුතේ. තනිහර සකසනයක්. සිංගල් කෝ කියන්නේ තනිහරය කියන එක. තනිහර සකසනයක් මේක. හොඳයි. පස්වෙනි ප්‍රශ්නේ. ප්‍රධාන මතකයේ ධාරිතාව සඳහන් කරන්න. ප්‍රධාන මතකය හොයාගන්න. මේ තියෙන ප්‍රධාන මතකය. මේකේ ධාරිතාවය මෙන්න තියෙනවා පුතේ 4GB. එහෙනම් ප්‍රධාන මතකයේ ධාරිතාවය ගිගාබයිට් 4යි. 4GB. 6 දෘඩ තැටියේ ධාරිතාවය. හાર્ඩ් ඩිස්ක් ඩ්‍රයිව් එකේ ධාරිතාවය ටෙරාබයිට් වලින් මනින්නේ. කොච්චර තියෙනවද පුතේ? මේ තියෙනවා 2TB. එහෙනම් ටෙරාබයිට් 2යි. අපිට මෙතන උත්තරේ දාන්න පුළුවන්. සාමාන්‍ය පර්සනල් කම්පියුටර් එක මේ කාලේ එන්නේ 2TB 1TB වගේ තමයි අපට හමු වෙන දෘඩ තැටි ධාරිතාවයන් හමු වෙන්නේ.
හත්වෙනි ප්‍රශ්නය පුතේ. තිරයේ ප්‍රමාණය සඳහන් කරන්න. මෙන්න පරිගණක තිරය ඔබට මතක ඇති. එහි ප්‍රමාණය මනින්නේ තිරය මෙහෙම ගත්තොත් මේක පරිගණක තිරය නම් මෙන්න මේ මුළු දෙක අතර දුර තමයි. දැන් මෙතන නම් අපි කියමු 18.5 අඟල්. එහෙම නැත්තම් මේ මුළු දෙක අතර දුර. කිසි ගැටලුවක් නැහැ. එහෙනම් 18.5ක තිරේ ප්‍රමාණයක් තියෙනවා නම් තිරේ ප්‍රමාණය අපි ලියමු 18.5 අඟල් 18.5ක තිරයක් තමයි මෙතන තියෙන්නේ. පැහැදිලිද දරුවනේ? හොඳයි. හොඳයි. එහෙනම් පුතේ අපි 8 වෙනි ප්‍රශ්නෙට යමු. ඉහත පිරිවිතර ඔබ පාසලේ හෝ වෙනත් ස්ථානයක ඇති පරිගණකවල පිරිවිතර හා සසඳා බලන්න. මේ මොකක්ද කියන්නේ පුතේ? මෙතන දීලා තියෙනවා ඔබ මේ ප්‍රශ්න වලට උත්තර හොයාගන්න පිරිවිතර ලයිස්තුවක් දීලා තියෙනවා. මේ පිරිවිතර ලයිස්තුව ඔබ සටහන් කරගෙන කොලේක වගේ සටහන් කරගෙන ඔබ පාසලට ගියාම මෙන්න මේ පිරිවිතර ලයිස්තුව පාසලේ ඔබේ පරිගණක විද්‍යාගාරයට ගිහිල්ලා එහි තියෙන මොකක් හෝ පරිගණකයක් තෝරාගෙන එම පරිගණකයෙන් සසඳලා බලන්න හොයලා බලන්න ඒ පරිගණකේ මේ පිරිවිතර මොනවද තියෙන්නේ. ඒ කියන්නේ සකසනේ නිෂ්පාදකය, වර්ගය, එහි වේගය, මතක ධාරිතාවය නැත්නම් RAM එකේ ධාරිතාවය, දෘಢ තැටියේ ධාරිතාවය, පරිගණකයේ තිරය ඔබට ඕන මැනලා බලන්නත් පුළුවන්. මෙහෙයුම් පද්ධතිය මොකක්ද කියලා වගකීම් කාලයත් ඔබ ඔබේ පාසලේ පරිගණක විද්‍යාගාරයේ භාරව හෝ ඒ ඉන්න ගුරුතුමියගෙන් අසා දැනගන්න කොපමණ වගකීම් කාලයක් තියෙනවද කියලා ඔහු හෝ ඇය මේක ඔබට හොයාගන්න උදව් කරයි. මිල ආසන්න වශයෙන් මිල කොපමණ වෙනවද කියලා ඔබේ පාසලේ පරිගණක විද්‍යාගාරයේ භාර ගුරුතුමා හෝ ගුරුතුමියගෙන් පොඩ්ඩක් අහලා දැනගන්න. එවැනි පරිගණකයක් මේ ඉහලින් තියෙන පිරිවිතරවලට අදාළ වන පරිගණකයක් ඔබ හොයාගන්නවනේ ඔබේ පාසලේ පරිගණකයේ පිරිවිතර. ඊට පස්සේ බලන්න එවැනි පරිගණකයක එවැනි පිරිවිතර සහිත පරිගණකයක මිල ගුරුතුමා හෝ ගුරුතුමියක සාකච්ඡා කරලා හොයාගන්න. ඔබට හොඳ දැනුමක් ලබා ගන්න මේක හොඳ අවස්ථාවක් පුතේ. එහෙනම් අපි ප්‍රශ්නාංක 3 මේ ලයිස්තුවෙන් ඒ කියන්නේ එකේ 6 වෙනි ප්‍රශ්න අපි කතා කළේ ඉතින් අපි යමු 4 වෙනි ප්‍රශ්නය සාකච්ඡා කරන්න. එකේ 7 පරිගණකයක් මිලදී ගැනීමේදී සලකා බැලිය යුතු විශේෂ කරුණු කෙරෙහි ඔබගේ අවධානය යොමු කර පහත දැක්වෙන වගන්තිවල හිස්තැන් පුරවන්න. සපයා ඇති පද ලයිස්තුව පමණක් භාවිත කරන්න. ඒ ලයිස්තුව පමණක් පාවිච්චි කරන්න කියලා කියන්නේ. ප්‍රශ්නය මෙතන තියෙනවා පිළිතුරු සපයන්න ඕන ටිකට අපි ඉස්සරහට යමු පුතේ. මම ආයෙ ප්‍රශ්න කියවලා ඉන්නම්. පරිගණකයක් මිලදී ගැනීමේදී සලකා බැලිය යුතු විශේෂ කරුණු. මොනවද විශේෂ කරුණු? කෙරෙහි ඔබගේ අවධානය යොමු කර පහත දැක්වෙන වගන්තිවල හිස්තැන් පුරවන්නලු. අපි ගිහින් බලමු. මෙන්න දීලා තියෙන පද ලයිස්තුවක්. ඉස්සෙල්ලා මේ වගේ ප්‍රශ්නයකදී ඕනම ප්‍රශ්නයකදී මේ වර්ගයේ පුතේ පද ලයිස්තුවක් දීලා තියෙනවා නම් ඒ උත්තර ටික ඒ වර්ණයන් ටික ඉස්සෙල්ලාම බලන්න. ඒක හරි පහසුයි. පිළිතුරු ටික හොයාගන්න. අඩුයි ගිගාබයිට් වැඩි කියන අදහස ගිගාහර්ට්ස් ගිගාබයිට් කිව්වොත් ධාරිතාවයක් පුතේ. ගිගාහර්ට්ස් කිව්වම වේගයක් ගැන කතා කරන්නේ. ටෙරාබයිට් ධාරිතාවයක් අඩු වේ වැඩි වේ. බොහොම ළඟින් යන වචන ටිකක් දීලා තියෙන්නේ. අපි බලමු මේ පද ලයිස්තුවෙන් මේ පද කොපමණ ප්‍රමාණයක් තියෙනවද කියලා ගණන් කරලා බලමු. මොකද මෙතන තියෙන උත්තර ගානට හරියට සමානුපාත වෙනවද කියලා. අපිට දීලා තියෙනවා ප්‍රශ්න 6ක්. නමුත් හිස්තැන් තියෙනවා 7ක්. 1 2 3 4 5 6 7ක්. පිළිතුරුත් මෙතන පද ලයිස්තුවත් 7ක් තියෙනවා. 1 2 3 4 5 6 7ක් තියෙනවා. හරි. වැඩිපුර පිළිතුරු නැහැ. දැන් අපි ප්‍රශ්නයකින් එක අරගෙන උත්තර ටික හොයන්න බලමු වර්ණයන් ටික. සකසනේ වේගය මගින් ප්‍රකාශ කළ හැකිය. වේගයක් ගැන කතා කරාම පුතේ අපට එන්නේ හර්ට්ස්. එහෙනම් ගිගාහර්ට්ස් තමයි මේකට පිළිතුර වෙන්නේ පුතේ. මම කෙටියෙන් ලියනවා මෙතන පිළිතුර. ගිගාහර්ට්ස්. ඔබ මේ දීලා තියෙන වර්ණය
සම්පූර්ණයෙන්ම මේ හිස්තැනේ ලියන්න ඕන. පැහැදිලි නේද? දෙවෙනි ප්‍රශ්නය. සංදර්ශකයක් තෝරා ගන්නා විට එහි ප්‍රමාණය හිස්තැනක් වීම සහ වැයවන විදුලිය හිස්තැනක් වීම වඩා යෝග්‍ය වේ. එහෙනම් සංදර්ශකයක් තෝරා ගන්නා විට එහි ප්‍රමාණය කොච්චරද වෙන්න ඕන? සංදර්ශකයක් තෝරන්න එන්න පුංචි වෙන්නද හොඳ ලොකු වෙනකොටද? කොහොමද උදේ? එන්න වැඩිවීමද අඩුවීමද? සංදර්ශකයක් ටිකක් අපිට බලා ගන්න පුළුවන් විදිහට වැඩිවීම හොඳයි. එහෙනම් මෙන්න පිළිතුර. ප්‍රමාණය වැඩි වෙන තරමට අපිට හොඳට බලා ගන්න පුළුවන්. වැඩිවීම සහ වැයවන විදුලිය නම් හැබැයි අඩු වෙන්න ඕන. ඔබ දන්නවා CRT වල වැඩි ඊට අඩුවෙන් විදුලිය වැය වෙන්නේ LCD සහ LED වල දුවේ පුතේ. එහෙනම් වැයවන විදුලිය අඩු වෙන්නයි ඕන. ඒක යෝග්‍යයි. ප්‍රශ්න දෙකක් හරි. තුන්වෙනි ප්‍රශ්නට යමු පුතේ. සූදානම් නේ? මම විශ්වාස කරනවා ඔබ මාත් එක්ක මේ පිළිතුරු ටික සොයාගෙන යනවා කියලා. මට පොඩ්ඩක් ඉස්සරහින් යන්න ඕන. ප්‍රධාන මතකයේ ධාරිතාවයේ හිස්තැනක් මගින් ප්‍රකාශ කළ හැකිය. ධාරිතාවය ප්‍රකාශ කරන්න තියෙන්නේ ගිගාබයිට් තියෙනවා, ටෙරාබයිට් තියෙනවා. ඔබ දන්නවා ප්‍රධාන මතකය තාම පර්සනල් කම්පියුටර්ස් වල අපි පාවිච්චි කරන පුද්ගල පරිගණක වල ටෙරාබයිට් ප්‍රමාණයට අවිලා නැහැ. එහෙනම් මොකක්ද උත්තරේ පුතේ? ගිගාබයිට් තමයි පාවිච්චි කරන්නේ. මම ඉංග්‍රීසි අකුරු දෙක විතරක් පාවිච්චි කරනවා මෙතන ලිවීමේ පහසුවට. ඔබ සම්පූර්ණ පිළිතුර ලියන්න ගිගාබයිට් මගින් ප්‍රකාශ කළ හැකිය කියලා. හතරවෙනි ප්‍රශ්නය. වගකීම් කාලය දීර්ඝ කළ පරිගණකවල මිල සාපේක්ෂව මොකද වෙන්නේ? වගකීම් කාලය දීර්ඝ කළාම එක්ස්ටෙන්ඩඩ් වොරන්ටි කියලා තිබ්බේ පුතේ. වගකීම් කාලය දීර්ඝ කරනවා කියන්නේ එයාලා දෙන සීමිත වගකීම් කාලයෙන් ඔබට ගිහිල්ලා අපි ඉල්ලීමක් කළ වැඩිපුර වගකීම් කාලයක් ලබා ගන්නවා. එතකොට ඒ වෙනුවෙන් අපිට ගෙවීමක් කරන්න සිද්ධ වෙන නිසා සාමාන්‍ය පරිගණකයේ මිලට වඩා මේ මිල පොඩ්ඩක් වැඩි වෙනවා. එහෙනම් පුතේ වගකීම් කාලය දීර්ඝ කළ පරිගණකවල මිල සාපේක්ෂව වැඩි වේද අඩු වේද? උත්තරේ වෙන්නේ වැඩි වේ. පස්වෙනි ප්‍රශ්නයට අපි යමු. දෘඩ තැටියක ධාරිතාවය ප්‍රකාශ කිරීමට හිස්තැනක් නම් වූ ඒකකය භාවිත වේ. හාඩ් ඩිස්ක් එකේ කැපැසිටි එක ගැන කතා කරන්නේ. ධාරිතාවය කැපැසිටි එකක් අපිට ඉතුරුලා තියෙන්නේ පුතේ ටෙරාබයිට්. ඉතුරු උත්තරේ නිසාමත් අපි කොහොමද දන්නව හාඩ් ඩිස්ක් එකක් වර්තමානයේ පාවිච්චි වෙන්නේ පුතේ 1 TB 2 TB වගේ ප්‍රමාණයක්. එහෙනම් ටෙරාබයිට් වලින් තමයි මේක ප්‍රකාශ කරන්නේ. නිසා පිළිතුර අපි මම පහසුවට ලියන පුතේ TB කියලා කෙටියෙන් ඔබ සම්පූර්ණ පිළිතුර ලියන්න ටෙරාබයිට් නම් වූ ඒකකය භාවිත වේ කියලා. එහෙනම් පුතේ අපේ මේ ප්‍රශ්න පහක් කතා කරලා හිස්තැන් 6ක් පුරවලා ඉවරයි. 6 වෙනි ප්‍රශ්නය 7 වෙනි හිස්තැන. ප්‍රධාන මතකයේ ධාරිතාව දෘඩ තැටියේ ධාරිතාවට වඩා. ප්‍රධාන මතකය දන්නවා පරිගණකයක් ක්‍රියාත්මක වීම සඳහා අනිවාර්යයෙන්ම තිබිය යුතු මතකය. දෘඩ තැටිය කියන්නේ ද්විතීයික ආචායනය. එහෙනම් ද්විතීයික ආචායනයේ ධාරිතාවය ප්‍රධාන මතකයේ ධාරිතාවට වඩා වැඩි. ද්විතීයික ආචායනයේ ධාරිතාවට වඩා ප්‍රධාන මතකයේ ධාරිතාවය අඩුයි. මෙතන අහන්නේ RAM එකේ ධාරිතාව hard disk එකට වඩා මොකද වෙන්නේ පුතේ? අඩු වේ. හොඳයි. එහෙනම් පුතේ අපි මේ ප්‍රශ්නෙත් පිළිතුරු සියල්ල මනාව හොයාගත්තා. ඔබට මේ අනුව හොඳ අමතර දැනුමක් සහ පුනරීක්ෂණ දැනුමක් ලැබුණා මේ ප්‍රශ්නය සම්බන්ධයෙන්. අපි ඉක්මනට කතා කරමු ඊළඟ ප්‍රශ්නය. හොඳයි. අපි ආදරණීය දුවේ පුතේ ඊළඟ ප්‍රශ්නය සාකච්ඡා කරලිමු. තරමක් ලොකු ප්‍රශ්නයක්. වැඩි විෂය කරුණු ප්‍රමාණයක් අපිට දීලා තියෙන ප්‍රශ්නයට උත්තර හොයන්න. පහත වගුවේ පරිගණක යන්ත්‍ර දෙකක පිරිවිතර කිහිපයක් දක්වා ඇත. පරිගණක යන්ත්‍ර A සහ පරිගණක යන්ත්‍ර B කියලා පරිගණක දෙකක් තියෙනවා. මේවා සසඳලා බලලා තමයි ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න කියලා අපිට කියන්නේ. අපි බලමු ඉස්සෙල්ලා.
සකසනය A පරිගණක යන්ත්‍රයේ Intel Core i3 එකක් B එකේ AMD Core එකක් වේගය A පරිගණක යන්ත්‍රයේ සකසනය වේගය GHz 2.4යි B පරිගණකයේ වේගය GHz 2.0යි වෙන් කළා පැහැදිලිව මතයා ගන්න. ප්‍රධාන මතක ධාරිතාවය A පරිගණකයේ 4GB GB 4යි B පරිගණකයේ GB 2යි. එතකොට A පරිගණකයේ වැඩි B පරිගණකයේ අඩුයි. මේ අවශ්‍ය කරුණු මම මේ කියන්නේ. දෘඩ තැටියේ ධාරිතාවය හાર્ඩ් ඩිස්ක් එක පුතේ A පරිගණකයේ ලොකු හાર્ඩ් ඩිස්ක් එකක් තියෙනවා ටෙරාබයිට් එකක. නමුත් B පරිගණකයේ තියෙන GB 500යි. ඒ කියන්නේ පුතේ මේ ටෙරාබයිට් එකේ හරි අඩක් තමයි මෙතන තියෙන්නේ. සංදර්ශකයේ ප්‍රමාණය හා වර්ගය A පරිගණකයේ තියෙන්නේ අඟල් 19.5 සංදර්ශකයක් මොනිටර් එකක් B පරිගණකයේ තියෙන අඟල් 17 එකක්. මේක ඒ වගේම CRT වගේ මොනිටරයක් මේක LED වර්ගයේ මොනිටරයක්. ඔබට පැහැදිලි ඇති කියලා මම හිතනවා. මෙහෙයුම් පද්ධතිය A පරිගණකයේ Windows 10 මෙහෙයුම් පද්ධතිය ස්ථාපනය කරලා තියෙනවා. B පරිගණකයේ Ubuntu කියන මෙහෙයුම් පද්ධතිය ස්ථාපනය කරලා තියෙනවා. වගකීම් කාලය පැත්තෙන් ගත්තම A පරිගණකය එක් අවුරුදු වගකීම් කාලයක් දීලා තියෙනවා. එක අවුරුද්දයි සීමිත වගකීම් කාලය. B පරිගණකයේ සීමිත වගකීම් කාලය අවුරුදු 3යි. පැහැදිලිනේ? අවසාන වශයෙන් මිල සඳහන් වෙනවා පුතේ. A පරිගණකයේ රුපියල් 65000කුත් B පරිගණකය 58000ක් වශයෙන් උත් සටහන්ලා තියෙනවා. දැන් මෙම පරිගණක දෙකේ පිරිවිතර ඔබ සංසන්දනය කරලා ඒ කරුණු ටික මනමින් අවබෝධ කරගත්තා. දැන් අපි යමු ප්‍රශ්න ටිකට උත්තර ලියන්න. පළවෙනි ප්‍රශ්නය. B පරිගණකයේ සකසනය නිෂ්පාදනය කළ ආයතනය කුමක්ද? B පරිගණකයේ සකසනය නිෂ්පාදනය කළ ආයතනය. මේ තියෙන්නේ පුතේ AMD ආයතනය. පැහැදිලි නේද? එහෙනම් මේ උත්තරේ වෙන්නේ පුතේ AMD. මතක ධාරිතාවය වැඩි පරිගණකයේ කුමක්ද? මොකක්ද පුතේ මතක ධාරිතාවය කියන්නේ? දෘඩ තැටියද? නැහැ. ප්‍රධාන මතකය. යම් පරිගණකයක පුතේ මතකය කියලා ඇහුවොත් ඔබේ පරිගණකයේ මතකය කොපමණද? ද්විතීකාචයනය ගැන නෙවෙයි මේ අහන්නේ. ඒ අහන්නේ ප්‍රධාන මතකය ගැන. මෙමරි කොච්චරද කියලා සාමාන්‍ය ඉංග්‍රීසි වචනෙත් එක පාවිච්චි කරලා ඇහුවත් අහන්නේ පුතේ මේන් මෙමරි එක. ඒ කියන්නේ RAM එකේ ප්‍රමාණය. ඔක භාවිත දැනුමක් වශයෙන් අපේ දරුවෝ මතක තියාගන්න. එහෙනම් මතක ධාරිතාවය වැඩි පරිගණකය මොකක්ද කියලා අපි බලමු. මෙන්න ප්‍රධාන මතකයේ මතක ධාරිතාවය A පරිගණකය 4GB තියෙනවා. B පරිගණකය 2GB. එහෙනම් මතක ධාරිතාවය වැඩි A පරිගණකයේ. මම A අකුර විතරක් ලියනවා. A කියන පරිගණකය ඔබ A පරිගණකය කියලා ලියන්න. තුන්වෙනි ප්‍රශ්නය. තිරේ ප්‍රමාණය. මතකයිනේ ඔබ? තිරේ ප්‍රමාණය අඟල් වලින්. තිරේ ප්‍රමාණය වැඩි පරිගණකය කුමක්ද? අපි ගිහින් බලමු. මෙන්න තියෙන පුතේ සංදර්ශකයේ ප්‍රමාණය සහ වර්ගය. A පරිගණකයේ සංදර්ශකයේ ප්‍රමාණය අඟල් 19.5යි. B පරිගණකයේ අඟල් 17යි. මොකක්ද පුතේ විශාල තිරය සහිත පරිගණකය? පරිගණක A. දැන් අපෙන් අහන්නේ තිරේ ප්‍රමාණය වැඩි පරිගණකය ඒත් අපිට එන්නේ A කියන පරිගණකය. හතරවෙනි ප්‍රශ්නය. දෘඩ තැටියේ ආචයන ධාරිතාව අඩු පරිගණකය කුමක්ද? හાર્ඩ් ඩිස්ක් ඩ්‍රයිව් එකේ කැපැසිටි එක A ගේද B ගේද අඩු කියලායි මේ අහන්නේ. මෙන්න තියෙන දෘඩ තැටියේ ධාරිතාවය. A කියන්නේ 1TB එකක් B කියන්නේ 500GB. 500 උනාට GB. මේකේ තියෙන පුතේ ගිගාබයිට්. මේකේ තියෙන ටෙරාබයිට්. ටෙරාබයිට් කියන්නේ වැඩි අගය. එහෙනම් 1TB තියෙන්නේ A පරිගණකේ. A පරිගණකගේ 1TB තියෙන්නේ. අපෙන් අහන්නේ මොකද්ද?
ආචයන ධාරිතාවය අඩු එක වෙන්නේ පුතේ B එක. පැහැදිලිනේ? ගෙගාබයිට් 500යි. ගෙගාබයිට් 500යි B එකේදී. ඒකේ ටෙරාබයිට් එකක් තියෙනවා. ගිගාබයිට් 500 වගේ දෙකක්. පස්වෙනි ප්‍රශ්නය. ඒ පරිගණකයේ මිල වැඩිවීමට හේතු හැකි කරුණු තුනක් සඳහන් කරන්න. ඔන්න ඔබ දැන් තාර්කික. අර ඔබ පිරිවිතරවලදී ඉගෙනගත්ත කරුණු ටික ප්‍රායෝගිකව මෙතන පාවිච්චි කරන්න වෙනවා පුතේ. ප්‍රශ්නයයි බලමු. ඒ පරිගණකයේ මිල වැඩිවීම කියන්නේ ඒ බීට වඩා ඒ වැඩිනේ. හේතු හැකි කරුණු තුනක් සඳහන් කරන්න. බලමු ගිහිල්ලා. බලමු පුතේ ප්‍රධාන මතකයේ ධාරිතාවය ගනිමු සකසනේ පොඩ්ඩක් තියලා. මේක 4GB. ඒ පරිගණකේ. B පරිගණකේ 2GB. ඒ කියන්නේ මෙන්න මෙයා වැඩිවීම එක හේතුවක්. අපි සමාන කරුණු වලින් බලමු. දෘඩ තැටියේ ධාරිතාවය ගත්තොත් A පරිගණකය 1TB B පරිගණකය 500GB. මේ දෘඩ තැටිය වගේ දෙගුණයක් මෙයාගේ. එහෙනම් මෙයත් තව හේතුවක් වෙනවා. ඒ පරිගණකයේ මිල මේකේ 58000 වඩා 65000 දක්වා වැඩි වෙන්න. සංදර්ශකයේ ප්‍රමාණය ගත්තොත් 19.5ක තිරය ලොකු තිරයක්. ඒ වගේම තාක්ෂණෙත් අලුත් LED මොනිටර් එකක් තියෙන්නේ. මෙතන තියෙන්නේ තිරේ ප්‍රමාණෙත් අඩුයි මොනිටර් වර්ගයත් පරණයි. එහෙනම් මේකත් හේතු වෙනවා පුතේ. ඒ පරිගණකේ මිල වැඩි වෙන්න. මෙහෙයුම් පද්ධතිය Windows 10 දාලා තියෙන්නේ. මේකේ දින Ubuntu. මම ඔබට කොපතේ Ubuntu කියන්නේ නිදහස් ෆ්‍රී software එකක් නොමිලේ ගන්න පුළුවන්. එහෙනම් ඒකට මිලක් මේකට එකතු වෙන්නේ නැහැ. මේ 58000 තුල මෙහෙයුම් පද්ධතිය මිල නැහැ. මේ 65000 තුල මෙහෙයුම් පද්ධතිය මිල තියෙනවා. එහෙනම් මේකට මෙහෙයුම් පද්ධතිය දාන්නත් මුදලක් වැය වෙච්ච නිසා මේ මුදලත් මේහි තියෙනවා. හරි නේද? වගකීම් කාලය ගත්තොත් මේකේ වගකීම් කාලය වැඩි B පරිගණකේ A පරිගණකේ අඩුයි. මෙයාට සාපේක්ෂව මෙයාගේ අඩු නිසා අපි මේක ගන්න බෑ. එහෙනම් මිල ගැන තියෙන්නේ. සකසනයත් බලමු. සාමාන්‍යයෙන් පුතේ වෙළඳ පොලේ AMD ප්‍රොසෙසර් එකකට වඩා Intel ප්‍රොසෙසර් එක මිල සාපේක්ෂව වැඩි. Intel ප්‍රොසෙසර් එක මිල වැඩි. ඒ අනුවත් මේ 65000 වැඩි වෙන්න හේතු වෙලා තියෙනවා. අනෙක් අතට මෙතන තියෙන්නේ පුතේ ස්පීඩ් එක GHz 2.0 ප්‍රොසෙසරයක්. මෙතන තියෙන්නේ GHz 2.4 ප්‍රොසෙසරයක්. මීට වඩා 0.4ක ස්පීඩ් එකත් වැඩි. එකත් එක්තරා හේතුවක් වෙන්න පුළුවන්. ප්‍රධාන මෙතන හේතුව Intel එකක් මේක AMD කියන එක. මෙයත් ගන්න පුළුවන් මිල වැඩිවීමට හේතුව. එහෙනම් සකසනයේ පිරිවිතරත් ප්‍රධාන මතකයේ ධාරිතාවයේ නැමැති පිරිවිතරයත් දෘඩ තැටියේ ධාරිතාවයේ නැමැති පිරිවිතරයත් සංදර්ශකයේ ප්‍රමාණය හා වර්ගය නැමැති පිරිවිතරයත් මෙහෙයුම් පද්ධතිය නැමැති පිරිවිතර කියන පිරිවිතර පහම හේතු වෙලා තියෙනවා ඒ පරිගණකයේ මිල B පරිගණකයට වඩා වැඩි වෙන්න. එහෙනම් ඔබ මෙහි පස්වෙනි ප්‍රශ්නයට පිළිතුර වශයෙන් අන්නේ හේතු හැකි කරුණු තුනට ඔබට තියෙනවා මෙතන පුතේ සටහන් කරන්න කරුණු 5ක්. මේ කරුණු පහෙන් කැමති 3ක් සටහන් කරන්න. ඔබට ලියන්න පුළුවන් මෙන්න මෙහෙම. සකසනයේ වර්ගය අනුව මිල වැඩි වේ Intel නිසා. ඔබට ලියන්න පුළුවන් තවත් විස්තරාත්මකව Intel සකසනයක් AMD සකසනයට වඩා මිල වැඩි වේ. Intel සකසනයක් AMD සකසනයකට වඩා මිලෙන් වැඩි වේ. ප්‍රධාන මතකයේ ධාරිතාවය B පරිගණකයට වඩා Aහි වැඩිවීම. B පරිගණකයට වඩා Aහි ප්‍රධාන මතක ධාරිතාවය වැඩිවීම දෙවෙනි කරුණ. තුන්වෙනි කරුණ දෘඩ තැටියේ ධාරිතාවය B පරිගණකයට වඩා A පරිගණකයේ වැඩිවීම. 4
සංදර්ශකයේ ප්‍රමාණය A පරිගණකය වැඩි B පරිගණකයට වඩා. අපිට ලියන්න පුළුවන් සංදර්ශකයේ ප්‍රමාණය B පරිගණකයට වඩා A පරිගණකයේ වැඩි වෙන අතර වර්ගය අතින් තාක්ෂණය අතින් B පරිගණකයට වඩා A පරිගණකය අලුත් වේ. එතකොටත් මිල වැඩි වෙනවා. මෙහෙයුම් පද්ධතිය ගැනත් ලියන්න අනිවාර්යෙන් පුතේ. B පරිගණකයේ මෙහෙයුම් පද්ධතිය මිලක් නොගෙවා ලබාගත හැකි අතර A පරිගණකයේ මෙහෙයුම් පද්ධතියට මිලක් ගෙවිය යුතු වේ. අන්න ඒකත් කරුණක් වෙනවා පුතේ මේ මිල වැඩි වෙන්න. එහෙනම් ඔබට මම පස්වෙනි ප්‍රශ්නයට අදාළ පිළිතුරු ටික සටහන් කරා. මම කියෙව්වා ඔබට තේරුණා කියලා මට විශ්වාසයි. ඔබ ඒවා සටහන් කරගන්න. අවසාන අනු ප්‍රශ්නය වන 6 වෙනි ප්‍රශ්නය බලමු. තාක්ෂණික නොවන පිරිවිතර දෙකක් අර ලැයිස්තුවෙන් හොයලා ලියන්නලු. මේ තියෙන ඒවායින් මේ තියෙන පිරිවිතර වලින් මොනවද පුතේ තාක්ෂණික නොවන පිරිවිතර? මේ තියෙන්නේ තාක්ෂණික නොවන පිරිවිතර දෙක. වගකීම සහ මිල. අපිට මෙතන ලියන්න පුළුවන් වගකීම මිල. හොඳයි ආදරණීය දුවේ පුතේ අපි 9 ශ්‍රේණිය තොරතුරු හා sannivedana තාක්ෂණ විෂයේ පළවෙනි ඒකකය සම්පූර්ණයෙන් කතා කරලා ඉවරයි. මේ ඒකකය තුල අරමුණු ගත වෙලා තිබ්බ පුතේ ඔයාලට පරිගණක පද්ධතියක් හඳුනගෙන එහි සම්බන්ධ කරන්න පුළුවන් එයට සම්බන්ධ කරන්න පුළුවන් පර්යන්ත උපාංග මොනවද කියලා හඳුනා ගැනීමේ හැකියාව ඔබට ලබා දෙන්න. මට විශ්වාසයි ඔබට ඒ හැකියාව දැන් තියෙන මොනවද පරිගණක යන්ත්‍රයකට සම්බන්ධ කරන්න පුළුවන් පර්යන්ත උපාංග කියලා ඔබට හොඳටම දැන් තේරෙනවා. අපි ලැයිස්තු රූප එක්ක හඳුනා ගත්තා. ඊළඟට පුතේ මේ පාඩම ඇතුලේ බලාපොරොත්තු වුණා මම පාඩමේ මුලින්ම සඳහන් කරා වගේ අපට සුදුසු පරිගණකයක් මම නම් මට සුදුසු එකක් ඔබ නම් ඔබට සුදුසු පරිගණකයක් තෝරගන්න කොහොමද? ඒකට අදාළව සලකා බලන සාධක ඒ කරුණු සියල්ල ගැන ඔබට හොඳ ප්‍රමාණවත් දැනුමක් ලබා දෙන්න පාඩම තුල කරුණු සංවිධානය වෙලා තිබ්බා. අපි ඒක හොඳට සාකච්ඡා කරා. හොඳයි. ඊටත් අමතරව අපි වෙළඳපොළට ගිහිල්ලා පරිගණකයක් මිලදී ගන්න ගියාම මොනවද දුවේ පුතේ සැලකිල්ලට ලක් කළ යුතු පිරිවිතර. අනේ පිරිවිතර ටික සකස් කරගන්නේ කොහොමද කියලාත් මේ පාඩම තුලින් ඔබට හොඳ අවබෝධයක් ගියා. එයත් මේ පාඩමේ විශේෂ අරමුණක් වුණා. ඒ වගේම මෙන්න මේ පිරිවිතරවල තියෙන තාක්ෂණික පිරිවිතර ඇරුණම තාක්ෂණික නොවන පිරිවිතර මොනවද? අන්න ඒ කරුණු මොනවද? ඒව කොහොමද පරිගණකයක් මිලදී ගන්න යද්දී සැලකිල්ලට ලක් වෙන්නේ කොහොමද කියලා අපි සාකච්ඡා කළා. එහෙනම් මේ කරුණු ටික මගේ මේ ආදරණීය දූල පුතාලගේ ඔළුවේ ඊටාම හොඳින් සටහන් වෙලා ඇති කියලා මට විශ්වාසයි. ඔබ නැවත නැවතත් මේ විෂය කරුණු ටික පරිශීලනය කරන්න. එතකොට ඔබට ඊටා හොඳ දැනුමක් පරිගණකයේ සම්බන්ධයෙන් පරිගණක පර්යන්ත සම්බන්ධයෙන් පරිගණක උපාංග සම්බන්ධයෙන් පිරිවිතර සම්බන්ධයෙන් ඔබට රැස් කරගෙන තියාගන්න පුළුවන්. එහෙනම් දුවේ පොතේ අපි ඉක්මනින්ම ඔබත් එක්ක මං හම්බෙන්න කැමති 9 ශ්‍රේණියේ දෙවන ඒකකයෙන්. එතෙක් අපි සමුගනිමු. ආයිබෝවන්.